Everyone Saranai. May the Triple Gem bless you. You all are welcome to the English class for Piriven students today also. Let's go to the lesson today. Last day we about the nouns and their classifications. नाम සහ ඒවයි වර්ගීකරණය ගැන අපි කතා කරා. එහෙමනම් මම කරන්න ඕන අපි අද පාඩමට යන්න කලින් අපේ ස්වාමීන් වහන්සේලාට සහ දරුවන්ට මම වහන්සේලාගේ අපේ දරුවන්ගේ WhatsApp group එකට එවලා ඇති මේ දක්වා අපි කරපු පාඩම් වල කෙටි සටහනක්. මොකද ඒක අත්‍යවශ්‍ය වෙනවා මෙතනින් එහාට පාඩම කරගෙන යද්දී. Also I have asked you to keep a CR book and another exercise book. CR පොතක් සහ තව පොඩි අභ්‍යාස පොතක් තියාගන්න කිව්වා. මම අර කියපු ඔය දැනට group එකට දාලා තියෙන සටහන් ටික ඒ CR පොතේ ඉතාමත්ම ලස්සනට ලියා ගන්න කියලා මම මැසේජ් එකක් එවුවා. ඒ වැඩේ ඉතාමත්ම උවමනාවෙන් කල්පනාවෙන් පිරිසිදුව පැහැදිලිව කරන්න ඕන. මොකද එහෙම නැත්තම් එහෙම ඔය වැඩේ ටික කාලයක් යනකොට ඔහු බලන්න හිතෙන්නේ නැති විදිහ මට්ටමේ තිබුණොත් එහෙම අනිවාර්යෙන් ඔබ වහන්සේලා අපේ දරුවෝ මෙතනදිත් ඉංග්‍රීසි අතහැරලා දානවා ඒකාන්තයි. ඒ නිසා අපි මේ පන්තිය පටන් ගත්තේ අපේ පිරිවෙන් වල ඉගෙන ගන්න මූලික මහ පිරිවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් හා සමගාමීව යන විද්‍යායතන පිරිවෙන් වෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි මේකට සහභාගී වෙනවා තවත් පාසල් ශිෂ්‍යයින් එහෙම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂතුමාගේ අවසරය ඇතුව ඉතින් ඒ කාට ගත්තත් ඔබ ඉංග්‍රීසි විෂය ඉස්සරහට පිළිවෙලට ඉගෙන ගන්න නම් භාෂාවක් විදිහට අනිවාර්යයෙන්ම මම එවලා තියෙන සටහන් ටික ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව පිළිවෙලට ගියලා තියාගන්න ඕන. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබට ප්‍රමාණවත් වේලාව ලැබෙන්නේ ඇති. අපි හැබැයි සති කිහිපයක් කරපු පාඩම් ටික එක සැරේ එව්වේ යම් විදිහකින් වේලාව මදි වුණා නම් ඒ වැඩේ කරගන්න අනේ කරුණා කරලා මම කියන්නේ ඒක සම්පූර්ණ කරගන්න ඊගව පන්ති දවසට හරි කලින් කමක් නැහැ. මොකද එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න අමාරු නිසා. ඒ වගේම තමයි මම අර තව පොඩි එක්සර්සයිස් පොතක් තියාගන්න කිව්වේ, අභ්‍යාස පොතක් තියාගන්න කිව්වේ. අපි එවලෙන් එවල පන්තියේදී කරන පොඩි ඇක්ටිවිටීස් තියෙනවා. There may be vocabulary test. ඔබේ වචන මාලාව පිළිබඳ දැනුම පරීක්ෂා කරන පොඩි ඇක්ටිවිටීස් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ඒවා අපි නිකන් කටු වැඩ කරනවා වගේ එවලේ මම දුන්නම කරන්න පොඩි අභ්‍යාස පොතකුත් තියාගන්න කියලා කිව්වා. එතකොට දැන් ඔබ වහන්සේලා අපේ දරුවෝ ලියාගෙන ඉන්න අර CR පොතේ සටහන් ටිකට අපි යනවා ඊටාම ඉක්මනට. මම නැවත මතක් කරන්නම් අපි දැන් ඉන්නේ කොතනද කියන එක. අපි මුලින්ම මේ පන්තිය පටන් ගනිද්දී මුලින්ම කතා කළා sounds and letters ගැන. sounds and letters ගැන. ඒ කිව්වේ ශබ්ද සහ අකුරු. ශබ්ද සහ අකුරු ගැන කතා කළා. ඊට පස්සේ මෙන්න මෙතනදී මේ letters ගැන කතා කරද්දී අපි upper case letters lower case letters කියන දෙවර්ගය, ඒ කියන්නේ capital අකුරු සහ simple අකුරු කියන දෙවර්ගය ගැන කතා කරා. ඊට පස්සේ අපි එතනදී මෙන්න මේ upper case letters capital අකුරු
පාවිච්චි කරන්නේ කොහොමද? How to use පාවිච්චි කරන විදිහ ගැන කතා කළා. අන්න එතනින් පස්සේ I gave an introduction to English word classes. පද වර්ග ගැන පොඩි හැඳින්වීමක් කළා. පද වර්ග ගැන හැඳින්වීමක් කළා. ඒ යටතේ අපි නාම පද, සර්වනාම පද, ක්‍රියාපද ආදී වශයෙන් පද වර්ග 9ක් ගැන හැඳින්වීමක් අරගත්තා. ඊට පස්සේ අපි මේ පද වර්ග අතරින් verbs ගැන කතා කළා, ක්‍රියාපද ගැන කතා කළා. ඒකට හේතුව අපි දැන් ඊගාවට phrases කරන්න යනකොට, sentences කරන්න යනකොට සහ අනිකුත් පාඩම් සියල්ලම කරන්න යනකොට ප්‍රායෝගිකව භාෂාව පාවිච්චි කරන්න නම් අපි අඩුම තරමේ පොඩි වාක්‍ය ටිකක් හරි හදන්න ඉගෙනගෙන ඉන්න එක හොඳයි. අන්න ඒ නිසා තමයි අපි මේ verbs යටතේ am is are ඒ වගේම has have කියන ක්‍රියාපද ටික කතා කළේ. ඔය ටික කතා කළා. ඒ විතරකුත් නෙමෙයි, ඊට පස්සේ පහුගිය දවසේ අපි nouns ගැන කතා කළා. ඒ කිව්වේ නාම පද ගැන කතා කළා. ඒ යටතේ අපි නාම පද ප්‍රධාන වශයෙන්ම දෙකකට බෙදුවා. countable uncountable කියලා. countable uncountable කියලා දෙකකට බෙදුවා. ගණන් කළ හැකි නාම පද සහ ගණන් කළ නොහැකි නාම පද. මෙන්න මේ ගණන් කළ හැකි නාම පද නැවතත් අපි දෙකට බෙදාගත්තා, singular and plural කියලා. ඒ යටතේ අපි කතා කළා කොහොමද ඉංග්‍රීසි නාම පදයක ඒක වචන ආකාරය බහුවචන ආකාරයක් බවට පත් වෙන්නේ කියලා. ඔන්න ඔය ටික තමයි අපි කතා කළේ. ඊට පස්සේ I gave you the next topic that was pronouns. ඊට පස්සේ මම කළේ සර්වනාම කියන මාතෘකාවට ගත්තේ. එතනදී පොඩි ටේබල් එකක් පෙන්නලා, වගුවක් පෙන්නලා, ඒ වගුවේ විදිහට අපි කොහොමද personal pronouns ස්ටඩි කරන්න, අධ්‍යයනය කරන්න කියන එක මතක් කරමින් තමයි පන්තිය අවසන් කළේ. මම මේ නැවතත් දුන්නේ අපි මේ දක්වා ආපු මග, අපි කළේ මොකක්ද මේ දක්වා කියන එක. අපි මෙන්න මේ පාරේ ආවා, මේ ක්‍රමයට ආවා, ඇවිල්ලා අද වෙනකොට නතර වෙලා ඉන්නවා personal pronouns කියන ටොපික් එකේ මාතෘකාවේ. අපිට එතනයි අද කතා කරන්න තියෙන්නේ. හොඳයි, එහෙමනම් මම මේ ටික නැවත මතක් කළේ ඇතැම් විට මේ අතරේ ඉන්න පුළුවන් කලින් පාඩම් අතහැරිච්ච අය. එහෙමනම් කිසිම ගැටලුවක් නැතුව අද ඉඳලා මේක අල්ලගෙන යන්න පුළුවන්. ඒකට එහෙම පස්සේ ජොයින් වෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට අපි අර කලින් ගෲප් එකේ දාපු සටහන්, ඒ වගේම YouTube එකේ යන මේ පාඩමේ රෙකෝඩින් එක එහෙම බලා ගන්න විදියක් නැති නිසා කරුණාකරලා මට කතා කරලා ගෲප් එකට, අපේ ගෲප් එකට ඇඩ් වෙන්න. එතකොට අපිට නැවත වතාවක් යාලට ඒ සටහන්, ඒ වගේම රෙකෝඩින්ග්ස් එවන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබේ පැත්තෙන් ඔබට ඇඩ් වෙන්න පුළුවන් ගෲප් එකට. හැබැයි එහෙම ඇඩ් වුණා කියලා අර කලින් දාලා තියෙන ඒවා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසායි මම කියන්නේ ඇඩ් වෙන්න කමක් නැහැ. ඇඩ් වෙලා මටත් පොඩ්ඩක් කෝල් එකක් දීලා කියන්න. එතකොට ඒ ටික මම එවන්නම්. එහෙම අපි මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. එහෙමනම් දැන් මම හදන්නේ අද දවසේ පාඩමට ඔබ වහන්සේලා අපේ දරුවෝ එක් කරගෙන යන්න. Right, I'm going to share my screen to explain about the lesson today. Right, this is the place we were last day. අපි අන්තිම දවසේ හිටියේ මෙන්න මෙතන. This is another word class in the English language. ඉංග්‍රීසි භාෂාවේ තවත් එක
පද වර්ගයක් main we have to identify that pronouns sarvanama. Then here we are going to discuss about personal pronouns. Personal pronouns පුද්ගල සර්වනාම ඒ වචනය අපට මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Personal pronouns මේ කිව්වේ අපි මෙන්න මේ පද වර්ග ටික I, we, you, he, she, it, they. එතකොට ඒ කියන්නේ මම, අපි, ඔබ, ඔහු, ඇය, එහෙම නැත්නම් ඒක නේද දේ කියන්නේ ඔහු, උන් එහෙම නැත්නම් ඒවා කියන තේරුම් දෙන මෙන්න මේ වචන හත තමයි අප personal pronouns විදිහට හඳුනගන්නේ. So you can understand that there are 7 personal pronouns. පුද්ගල සර්වනාම personal pronouns තියෙනවා හතක්. They are I, we, you, he, she, it, they. එතකොට ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ පද වර්ග හත වෙනස් වෙලා තව මේකේ පද වර්ග ටිකක් ගැන. ඒක තමයි මම එදත් පෙන්නපු ස්ලයිඩ් එකේ තිබුණේ අර වගුවේ තිබුණේ මෙන්න මේ විදිහට. Right. Then here you can see there are 5 columns. මෙතන තියෙනවා columns පහක්. මේ බලන්න. එකක් තමයි subjective pronoun කියලා තියෙනවා. මම මේ ලකුණු කරලා පෙන්නන්නේ මෙන්න මෙතන. subjective pronoun කියලා තියෙනවා. එතකොට ඒක පහලට යනවා. එක column එකක්. ඊළඟට මෙතන තියෙනවා objective pronoun කියලා. එතන එක column එකක් දෙකයි. මෙතන තියෙනවා possessive determiner කියලා එකක්. එතකොට 3යි. මෙතන තියෙනවා තව column එකක් possessive pronoun කියලා. එතකොට 4යි. then the last one is reflexive pronoun කියලා මෙතන එකක් තියෙනවා. එතකොට 5යි. දැන් මේ එක් අනුමාත්‍රිකාව යටතේ එහෙම නැත්නම් කාණ්ඩය යටතේ එන පද වර්ග ටික තමයි මේ තියෙන්නේ. Then you can see this first column. මෙන්න මේ පළවෙනි එක ගත්තහම මෙන්න මෙතන තියෙන්නේ මම අර මුලින් කියපු වචන 7. මෙතන තියෙන්නේ මම මේ මුලින්ම කියපු වචන 7. You can see here. See, these are the 7 words that I mentioned earlier. මේ තියෙන්නේ මුලින් කියපු වචන 7. මෙන්න තියෙනවා I, මම. මෙන්න තියෙනවා we, අපි. මෙන්න තියෙනවා you, ඔබ. මෙන්න මෙතන තියෙනවා he, ඔහු. මෙන්න තියෙනවා she, ඇය. මෙන්න තියෙනවා it, එන ඌ එහෙම නැත්නම් එය කියන තේරුම් දෙක. මෙන්න තියෙනවා they, කියන්නේ ඔව්හු උන් ඒවා කියන තේරුම්. එහෙමනම් මේ තියෙන්නේ මේ personal pronouns වල මූලිකම ආකාර 7. ප්‍රධානම ආකාර 7. ඊට පස්සේ දැන් මේ I කියන එක ගත්තොත් මම කියන එක ගත්තොත් එයාගෙන් හැදෙන ඉතුරු ආකාර ටික තමයි මේ me. ඒ කියන්නේ මට මාව කියන තේරුම. ඊළඟට my මගේ කියන තේරුම. ඊළඟට mine මගේය කියන තේරුම වාක්‍යයක අවසානයේට යොදන විදිහ. ඊළඟට මෙතන myself මෙතන ඇත්තටම මමම මටම මාවම ඒ වගේ තමන්ම කියන අදහස. දැන් ඉතුරු වචන ටිකේ තේරුම් මම දීලා නැහැ. දීලා නැති වුණාට මේ රටාව හඳුනාගත්තොත් එහෙම හරි ලේසියෙන්ම මේවයි තේරුම හදා ගන්න පුළුවන්. දැන් බලන්න I කියන්නේ මම, we කියන්නේ අපි. එතකොට me කියන්නේ මට එහෙම නැත්නම් මාව නම් අපි කොහොමද මේකෙන් හදාගන්නේ? us කියන්නේ අප එහෙම නැත්නම් අපව.
ඔව් එතකොට එහෙනම් මෙතන දැන් I කියන එක වචනේ මයි කියන්නේ මගේ නම් අපි කියන එකෙන් හැදෙන්න ඕනි වචනේ අව කියන්නේ අපේ අපේ එහෙමයි. එතකොට දැන් මයින් කියන්නේ I කියන එකෙන් හැදෙන වචනේ මයින් නම් අපගේය අන්න හරි. ඒ වගේම තමයි දැන් මෙතන ourself කියන තැනට එන්න කියන වචනෙන් හැදෙන්න ඕන අපිම අපිට අපිව මේ කියන්නේ තමන්ම කරගන්න දෙයක් ගැන කියනකොට හරිද ඊට පස්සේ අපි මෙතෙන්ට ගත්තොත් you දැන් ඔබට පේනවා මෙතනත් you මෙතනත් you හැබැයි මේ වාක්‍යවල ඉදෙනකොට මෙතන දෙපොලේ අර්ථ දෙකක් තියෙන්නේ ඒක අපි වාක්‍ය හදනකොට කතා කරමු එතකොට මෙතන you කියලා තියෙනවා මෙතන you කියන එකෙන් තේරුම එන්න මොකක්ද ඔබට ඔබව මෙතෙන්ට you කියන එකෙන් තේරුම එන්නේ ඔබගේ මෙතන yours කියන එකෙන් තේරුම එන්න ඕනේ එතකොට ඔබගේ මෙන්න මෙතන බලන්න reflexive pronoun එකේ I have given you two words මේ වචන දෙකක් දීලා තියෙනවා මේ බලන්න වචන දෙකක් දීලා තියෙනවා ඒකට හේතුව ඒ විදිහම තමයි සිංහල භාෂාවෙත් එහෙමම තමයි දැන් ඔබ කිව්වහම එක්කෙනෙක් වෙන්නත් පුළුවන් එක්කෙනෙකුට වඩා වැඩි වෙන්නත් පුළුවන් එක්කෙනෙක් නම් අපි yourself කියන එක පාවිච්චි කරනවා එක්කෙනෙකුට වඩා වැඩි නම් yourselves කියන එක SELVES අගට එන වචනේ පාවිච්චි කරනවා පොඩ්ඩක් මයික් මියුට් කරගන්නවා නම් හොඳයි අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම දරුවෝ ප්‍රශ්නයක් ඕනි වෙලාවක අහන්න ඕන් කරලා අන්මියුට් කරලා ඒ වගේම පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඒකත් හොඳයි මම මගෙත් එක්කම කියන්න පාඩමේ ඉන්න මොකද නැත්තම් අර අපි සද්දේ නැවත නැවත එනකොට කරදරයක් වගේ එහෙම දැනෙන්න පුළුවන් නිසා හොඳයි ඊළඟට දැන් he කියන්නේ ඔහු නම් මෙතන him කියලා කියන්නේ මෙතෙන්ට එනකොට ඔහුට එහෙම නැත්තම් ඔහුව ඊළඟට his කියලා කියන්නේ ඔහුගේ මෙතන දැන් බලන්න මෙතනත් his හැබැයි මෙතන his කියලා කියන්නේ ඔහුගේය මෙතෙන්ට එනකොට himself කියලා කියන්නේ ඔහුම ඔහුටම ඔහුවම ඒ විදිහට තමන්ම කියන අදහස දැන් මෙතන බලන්න එතකොට මුලින්ම her කියන තැන තියෙන්නේ ඇයට එහෙම නැත්තම් ඇයව දැන් මේක නොතේරෙන කෙනෙක් මේ පාඩම කරගෙන යන අතරේ you can take down the meanings තේරුම ලියාගත්තත් කමක් නැහැ ඔය තැන්වල CR පොතේ මේ සටහන ලියාගෙනනේ ඇත්තේ ඊට මෙතෙන්ට එනකොට her කියන්නේ ඇයගේ මෙතෙන්ට එනකොට hers කියන්නේ ඇයගේය මෙතෙන්ට එනකොට herself කියන්නේ අර ඉස්සෙල්ලා වගේම ඇයම ඇයටම ඇයවම ඒ විදිහට උරු ටිකත් ඒ විදිහට හදා ගන්න පුළුවන් දැන් අපි හිතමුකෝ කියන එකට තේරුම් දෙකක් තියෙනවා ඌ කියන තේරුම ගත්තොත් එහෙම තොර මෙතන it කියන එකට තේරුම එන්නේ ඌට it's කියන එකේ තේරුම එන්නේ මෙතෙන්ට එනකොට it's උගේය මෙතෙන්ට itself කියන්නේ ඌම ඌටම ඒ විදිහට එය කියන එකෙන් ගන්න පුළුවන් මෙතෙන්ට එන්නේ එය කියලා අපි එයව කියලා කියන්නේ නැහැ නිසා එයට එය කියලා ගන්න පුළුවන් මෙතෙන්ට ඊළඟ මෙතෙන්ට ඊගොට it's වෙනකොට ඒකේ ඊට පස්සේ මෙතන ඒකේය එහෙම නැත්නම් මෙතෙන්ට හරි එයම එහිම ඒ වගේ ගන්න පුළුවන් self කියන එක විශේෂයෙන් ඉදෙන්න නැත්නම් මම ඊළඟට වෙනම කතා කරනවා එතකොට ඒ විදිහටම දැන් දේ කියන එක ගත්තොත් තේරුම් තුනක් තියෙනවා ඔව්හු එහෙනම් මෙතෙන්ට එනකොට ඔවුන්ට ඔවුන්ව මෙතෙන්ට එනකොට දෙයා කියන මෙතෙන්ට එනකොට ඔවුන්ගේ දෙයා එනකොට ඔවුන්ගේය themselves එනකොට ඔවුන්ම ඔවුන්වම ඔවුන්ටම
ඒගොල්ලොම කරගන්න දෙයක් ගැන අපි කියනකොට එහෙම පාවිච්චි කරනවා. ඒතර උන් කියන එකනුත් ඒ විදිහටම හදා ගන්න පුළුවන්. ඒවා කියන එකනුත් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය තේරුම් අපි සකස් කරගෙන ඔබ වහන්සේලා අපේ දරුවෝ ලියාගත්ත ඔය CR පොතේ සටහන් ඒ කරලා තියෙන තැන්වල මං හිතන්නේ හොඳයි ඒක ඒ තේරුම් ලියාගත්තොත් එහෙම පස්සේ පාඩම් කරද්දි ගොඩක් ලේසි වෙනවා එහෙම වුණොත්. හොඳයි එහෙමනම් ඔන්න ඔය අවබෝධයත් එක්ක අපි ඊළඟ කොටසට යන්න ඕන. ඊට කලින් මම කියන්නම් දැන් මෙන්න මෙතන දීලා තියෙන මේ subjective pronoun කියන එක මම මේ mouse එකෙන් පෙන්නන්නේ. subjective pronoun කියන එක, objective pronoun කියන එක, possessive determiner කියන එක, possessive pronoun කියන එක, reflexive pronoun කියන එක. දැන් මේවට සිංහල නම් තියෙනවා. නමුත් මම මේ වගුවට ගත්තේ නැහැ. When we give you further explanations දැන් වැඩිදුර විස්තර කරනකොට you can understand those names also. ඒ වචනත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මට ඕන කරන්නේ ඔබව ඒ වගේ සිංහල වචන කටපාඩම් කරවන්න නෙවෙයි මේවයි ඉංග්‍රීසි වචන කටපාඩම් වචන දැනගන්න. හැබැයි ඒවා වුණත් දැනගත්තේ නැහැ කියලා මේ වචන නිවැරදිව භාෂාවේ පාවිච්චි කරන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා කටපාඩම් කරන්න යන්න ඕන නැහැ. මේ වචන යෙදෙන විදිය තමයි අපි තේරුම් ගන්න ඕන. නමුත් දැන් මේ තැන්වල මේවා යෙදෙන විදිහ උදාහරණ ඇසුරින් අපිට පැහැදිලිවම ඉගෙන ගන්න පුළුවන්. Right now I am going to take you to the next slide. ඊළඟ slide එකට අපි යමු. Right. දැන් මෙන්න මම මේ පළවෙනි අවස්ථාව ගත්තේ. You can see then you know that personal pronouns were divided into 5. අපි පහට බෙදුවා personal pronouns. ඒවයින් ඒ වගුවේ අර පළවෙනිම තිබුණේ වම් අත පැත්තේ තිබිච්ච පළවෙනි කොලම් එකේ තිබුණේ මම මෙන්න මේ පෙන්වන නම. මම මේ පෙන්වන නම තමයි පළවෙනි කොලම් එකේ තිබුණේ මෙන්න මේක. subjective pronoun. subjective pronoun කියන එක තමයි පළවෙනි කොලම් එකේ තිබුණේ. එතකොට මේක ගැන මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඉංග්‍රීසි භාෂාවෙන් මේ subject කියලා කියන්නේ ව්‍යාකරණයේදී නම් උක්තයට. ව්‍යාකරණයේදී උක්තයට තමයි අපි subject කියලා කියන්නේ. අපි සාමාන්‍ය භාෂා වචනයක් විදිහට විෂය කියන එකටත් කියනවා. දැන් මෙතනදී අපි ව්‍යාකරණයේදී subject කියන වචනේ පාවිච්චි කරන්නේ වාක්‍යයක උක්තයට. එතකොට subjective කියන එකේ අදහස උක්තය ලෙස පාවිච්චි වෙන. එතකොට මම කලිනුත් මතක් කරපු විදිහට පිරිවෙන් ශිෂ්‍යයන්ට සිංහල කියන්නේ බොහොම සරල දෙයක් ඊටාම ගැඹුරින් කෙරෙන හින්දා. උක්තය කියන්නේ මොකක්ද කියන එක හැම කෙනෙක්ම දන්නවා. වාක්‍යයක උක්තය විදිහට යෙදෙන සර්වනාම තමයි මෙතනදී අපි මේ අරගෙන තියෙන්නේ. මම මෙතන සිංහලෙනුත් තේරුම දීලා තියෙනවා. සිංහලෙනුත් තේරුම දීලා උක්තය ලෙස යෙදෙන ආකාරය. එතකොට වාක්‍යයක උක්තයක් විදිහට personal pronoun එකක් යොදන්න පුළුවන් වෙන්නේ ඔය කියන ආකාර වලින්. මොනවද ඒ ආකාර? I කියන එක, we කියන එක, ළඟට මෙතන you කියන එක, he, she, it, they. ඔන්න ඔය ආකාර තමයි වාක්‍යයක උක්ත විදියට යොදන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දැන් අපි බලමු මේ sentences වල කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ. මේ බලන්න. දැන් I කියන එකේ නම් subjective pronoun එකක්. තේරුම බලන්න. මම I am kind. මම කරුණාවන්ත වෙමි. We are kind. we කියන එක බලන්න. අපි කරුණාවන්ත වෙමු. අපි කරුණාවන්ත වෙමු. එහෙනම් I කියන්නේ මම. අපි දන්නවා සිංහල ව්‍යාකරණයේ මම කියන්නේ උක්ත ආකාරය. අනුක්ත ආකාරයක් නෙමෙයි. අපි කියන්නේ උක්ත ආකාරයක්. ඉංග්‍රීසි වලත් ඒවා ඒ විදිහටම පාවිච්චි වෙනවා. I කියන්නේ උක්ත ආකාරයක්, we කියන්නේ උක්ත ආකාරයක්. ඒ විදිහට තමයි වාක්‍යයක උක්තය විදිහට යොදන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන දැන් මම වාක්‍ය දෙකක්
දීලා තියෙන උදාහරණ විදිහට. අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට සහ දරුවන්ට පුළුවන් මෙන්න මේ පහළ දීලා තියෙන ඉතුරු ටික යොදලා තව වාක්‍ය ටිකක් හදන්න. Then I have given you an activity here. You can see make sentences using the following subjective pronouns. මේකේ තේරුම පහත දී ඇති subjective pronouns පාවිච්චි කරලා වාක්‍ය හදන්න මොන විදිහටද මෙන්න මේ උඩ හදලා තියෙන විදිහට. දැන් කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. එතකොට අපි මීට කලින් අර ක්‍රියාපද කතා කළේ ඒකයි. ඒක වචනත් එක්කනම් is දාන්න ඕන, බහු වචනත් එක්කනම් ආ දාන්න ඕන දාලා මෙතන වචනේ මාරු කරන්න ඕන මේ I කියන එකයි V කියන එකයි. එතකොට අපි you දැම්මොත් එහෙම you are kind. ඔයා කරුණාවන්තයි. එහෙම නැත්නම් ඔබ කරුණාවන්ත වෙයි. ඊළඟට he කියලා ගත්තොත් එහෙම he is kind. ඔහු කරුණාවන්තයි. she කියලා ගත්තොත් ඒත් is kind. it කියලා ගත්තොත් ඒත් is kind. they කියලා ගත්තොත් බහුවචන නිසා they are kind. එතකොට මේවයි මෙන්න මේ තේරුම් වලට අනුව ඔබ, ඔහු, ඇය, who, own එහෙම නැත්නම් උන් මෙන්න මේ තේරුම් වලට අනුව අපිට මේ වාක්‍ය වෙනස් කරලා හදා ගන්න පුළුවන්. මේ තමයි ඉංග්‍රීසි භාෂාවේ personal pronouns වල උක්ත ලෙස වාක්‍යවල යොදන්න පුළුවන් ආකාර 7. මේ ටික තමයි මම අර මුලින්ම හඳුන්වලා දුන්නෙත්. මෙතනින් එහාට යද්දී අපි කරන්නේ ඕකෙන් හැදිලා එන අනෙත් ආකාර වාක්‍යවල යොදන විදිහ කතා කරන එක. right. Let's go to the next. අපි ඊළඟ එකට යමු. Right. This is next. See? Personal pronouns, objective pronoun. Under that, we are going to discuss objective pronoun. දැන් මෙතන මම සිංහල තේරුම දීලා තියෙනවා. ඔබට පේනවා ඇති අනුක්තව යෙදෙන ආකාරය. ඉස්සෙල්ලා මම පැහැදිලි කළේ උක්තව යෙදෙන ආකාරය. දැන් වාක්‍යයක නාමපදයක් සර්වනාම පදයක් යෙදෙන්න පුළුවන්. හැම විටම උක්තයේ විදිහට නෙවෙයි, බොහෝ විට අනුක්තව යෙදෙන්න පුළුවන්. අන්න අනුක්තව යෙදෙන විදිහ තමයි අපි මෙතනදී ගන්නෙ. See, I have given you 2 examples. First one is, give me some water please. කරුණාකර මට වතුර ටිකක් දෙන්න. අන්න me කියලා කිව්වේ මට. කරුණාකර මට වතුර ටිකක් දෙන්න. ඒතර මේක ඉල්ලීමක්. ළඟට they train me. me කියලා කිව්වෙන්න එයාලා මාව පුහුණු කරනවා. මට කියලා ගන්නත් පුළුවන් ඕන මාව පුහුණු කරනවා. දැන් මේ වගේ අපිට තව sentences හදන්න පුළුවන්. Don't kill me. මාව මරන්න එපා. Don't kill me. මාව මරන්න එපා. අන්න මාව කියන අදහස ආවා. Don't punish me. මට දඬුවම් කරන්න එපා. අන්න මට කියන තේරුම ආවා. ඒ වගේ me කියන එකෙන් මට මාව කියන තේරුම් දෙක මෙතනදී අපි ගන්නවා. Right. Now what you have to do is making sentences using the following objective pronouns. මෙන්න මේ පහලින් දීලා තියෙන මේ ආකාරයෙන්ම යොදන්න පුළුවන් අනෙකුත් objective pronouns ටික දාලා අපිට වාක්‍ය හදන්න කියනවා මේ විදිහට. අපි මේවම වෙනස් කරලා බලමුකෝ. Give me වෙනුවට දැන් අපි දාන්න ඕන give us. Right. Give us some water please. දැන් මොකද්ද කියන්නේ කරුණාකර මට වෙනුවට දැන් අපට. Give us some water please. කරුණාකර අපට වතුර ටිකක් දෙන්න. ඊළඟට මෙතන අපි they train me වෙනුවට දානවා us. දැන් කියන්නේ එයාලා මාව නෙවෙයි අපව පුහුණු කරනවා. Like that. By replacing these words
you can make new sentences. මේ වචන මාරු කරලා ඔබට අලුත් වචන අලුත් වාක්‍ය හදා ගන්න පුළුවන්. මේ සියලුම ඒවා මාරු කරන්න එහෙම. මාරු කර කර අලුත් වාක්‍ය හදන්න. එතකොට ඊළඟ ක්ලාස් දවසට කලින් definitely tomorrow or day after tomorrow I will put the note of this lesson onto your WhatsApp group. මම හෙට හෝ අනිද්දා වෙනකොට අද කරන පාඩමේ note එක WhatsApp group එකට දානවා. ඒ දාන්නේ including some activities. වැඩ ටිකක් ක්‍රියාකාරකම් ටිකක් අභ්‍යාස ටිකකුත් එක තමයි group එකට දාන්නේ. Then you will have to take down the note and do the activities before joining the next class. ඊළඟ class එකට join වෙන්න කලින් අනිවාර්යයෙන්ම ඒ note එකත් ලියාගෙන මේ එක එකක් යටතේ මම දෙන ක්‍රියාකාරකම් තියෙනවා activities තියෙනවා ඒ ටිකත් කරලා හොඳට පුරුදු වෙලා තමයි එන්න ඕන. ඒ විතරකුත් නෙවෙයි. දැන් ඒ වැඩ ටික කරන්න පුළුවන් වුණාට මදි මේ එන වචනවල ස්පෙලිං අක්ෂර වින්‍යාසය යට බැරි නම් ඒකත් පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒකත් පුරුදු වෙලා තමයි පන්තියට ඉන්න ඕන. ඒ දවසේ කරන දේවල් ඒ දවසේම අල්ලගත්තොත් තමයි ඔබ වහන්සේලාට අපේ දරුවන්ට මේ වැඩේ අල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් මට ඕන නම් තිබුණා සතියට එක දවසක් විතරක් පන්තිය කරලා එතකොට මමත් නිදහස් ඔබත් නිදහස් කියලා මේ වැඩේ කරගෙන යන්න. එහෙම වුණා නම් වෙන්නේ මොකක්ද? ගැටලු ගොඩයි. එකක් තමයි සතියක් ගත වෙනකොට ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පාඩම් අමතක වෙලා. ඒක වෙනවා. ඊළඟට යම් විදිහකින් ඒ පන්තිය කරන දවසට කුමක් හෝ හේතුවක් නිසා විදුලිය එන හිටීමක් ප්‍රශ්නයක් වුණොත් එහෙම දවසක් එහෙම සතියක් අතෑරෙනවා. එතකොට මම දැන් මේ පැය හරි සතියේ දවස් දෙකකට ගන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම දවස් දෙකකට නැත්තම් තුනකට සැරයක් මුණ ගැහෙනවා. එතකොට ඒ අතරේ මම අනිවාර්යයෙන්ම නෝට් එක ගෲප් එකට දානවා. ඔබ වහන්සේලා සහ දරුවෝ එක ලියා ගන්නවා. ඇක්ටිවිටීස් කරනවා. ඊළඟ දවසට සූදානම් වෙනවා. මෙන්න මේ වැඩේ it should be done regularly. මේක අනිවාර්යයෙන්ම ක්‍රමවත්ව සිද්ධ වෙන්න ඕන. අන්න ඒ නිසා තමයි අඛණ්ඩව ක්‍රමවත්ව සිද්ධ වෙන නිසා තමයි මේ ක්‍රමය අපි පිළිපදින්නේ. මං හිතනවා මේක ඇත්තටම සාර්ථකයි කියලා to improve your language skills. ඔබේ භාෂා කුසලතා වැඩි දියුණු කරන්න. right එහෙමනම් you have to replace the word me by the other objective pronouns given below. මේ පහත දීලා තියෙන අනෙකුත් වචන වලින් අර me කියන වචනය ඒ වචන වෙනුවට දාලා අලුත් වාක්‍ය හදන්න ඕන. ඒවයි තේරුමත් ලියන්න ඕන. එහෙම කරලා පුරුදු වෙන්න ඕන නිකන් ඉන්නේ නැතුව. right, let's go to the next. ඒතර මේක objective කියලා කිව්වේයි අනුක්තව යෙදෙන ආකාරය නිසා. right, I'm going to take you to the next. right, this is the third column. දැන් අර මම මුලින් දීපු වගුවේ තුන්වෙනි ආකාරය තමයි මේ. if you have already taken down that note I gave you, මම දීපු note එක මේ වෙනකොට ලියාගෙන තියෙනවා නම් CR පොතේ ළඟ තියාගෙන ඉන්නවා නම් දැන් ඒක බලන්න පුළුවන්. බලන්න my කියන එක තියෙන්නේ මේ possessive determiner තියෙන්නේ ඒ වගුවේ තුන්වන column එකේ. එතකොට then I have given you the meaning in Sinhala. මන් දීලා තියෙනවා තේරුම සිංහලෙන්. බලන්න අයිතිය හඟවන තීරක පදය. determiner means තීරක පදය. මේ තීරක පදයක් කියලා කියන්නේ ඒක ගොඩාක් දුරට adjective එකකට සමාන එකක් තමයි. නමුත් වෙනම word class එකක් පද වර්ගයක්. ඒක මම ඊගාව පාඩම විදියට කරන්න ඉන්න නිසා මෙතනදී ලොකුවට පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. තීරක පදයකින් කරන්නේ කොයි එකද එහෙම නැත්නම් කාගේ එකද අන්න ඒ වගේ නිශ්චිත බවක් පෙන්වන එක.
කොයි එකද කොයි කෙනාද අන්න එහෙම පෙන්වා දීමක් තමයි තීරක පදයකින් කරන්නේ. determine එකකින් කරන්නේ. Right, that will be our next topic. ඒක අපි ඊළඟ මාතෘකාව වෙනවා. ඒ නිසා එතන අපි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. Possessive determiner, also this is called possessive adjective. ඒකත් මම අරාගාසි දීලා තියෙනවා. possessive adjective කියලා කියන්නේ මේකටම තමයි. Right, මේක හරි lazy. We usually use this. අපි මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. See, this is my picture. මේක මගේ පින්තූරය. එහෙමනම් now you can replace my කියන එක මාරු කරලා you can put the other words. See, these words can be used. මෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන් උතෙන්ට. my වෙනුවට. එතකොට our කියන එක ගත්තොත් this is our picture. මේක අපේ පින්තූරය. This is your picture. මේක ඔයාගේ පින්තූරය. එහෙම නැත්නම් ඔබේ පින්තූරය. This is his picture. මේක ඔහුගේ පින්තූරය. This is her picture. මේක ඇයගේ පින්තූරය. This is its picture. මේක උගේ එහෙම නැත්නම් ඒකේ පින්තූරය. This is their picture. මේක ඔවුන්ගේ එහෙම නැත්නම් උන්ගේ එහෙම නැත්නම් ඒවායේ පින්තූරය. Like that we can use any of these possessive determiner. මේ දීලා තියෙන ඕනම වචනයක් මාරු කරන්න පුළුවන්. Not only this sentence but also we can make a large number of sentences. මේක විතරක් නෙවෙයි තව ඕන තරම් වාක්‍ය අපිට මේ විදිහට my, our, your, his, her, its, their කියන වචන පාවිච්චි කරලා හදන්න පුළුවන්. එතකොට you know today what it is. ඒක මොකක්ද කියලා දන්නේ අද. මෙන්න එන්නේ කොහොමද ඒක එන්නේ? personal pronouns යටතේ එන possessive determiner එකක් තමයි අපි මේ my, our, your, his, its, their කියලා හඳුනා ගන්න පද. එතකොට මට මෙතනදිත් මම නැවතත් කියන්න ඕන මේ මාතෘකා මතක නොතිබුණාට කමක් නැහැ. මතක තිබුණ නැතුණාට කමක් නැහැ. මම මේ පෙන්නලා දීලා තියෙන මේ circle කරලා මේ round කරලා පෙන්නලා දී තියෙන පද how to use them in phrases and sentences. ඒවා කොහොමද වාක්‍යවල සහ වාක්‍ය ඛණ්ඩවල පාවිච්චි කරන්න කියන එක දැනගන්න ඕන. ඒ වගේම තමයි මම කියනවා මේ පාඩම දැන් මේ කොටස් ටිකෙන්ම මේ අපි කරන පාඩම ඉතාම වැදගත්. විශේෂයෙන් මෙන්න මේ possessive determiner කියන එක ඉතාමත්ම වැදගත්. හේතුව personal pronouns වලින් මෙන්න මේ ආකාරය තමයි අපිට මුලින්ම phrases හදන්න උදව් වෙන්නේ. වාක්‍ය ඛණ්ඩයන් හදන්න උදව් වෙන්නේ. හේතුව මොකද? දැන් මෙතන our කියලා දැන් අපි දන්නවා අපේ කියලා මෙතෙන්ට තව වචනයක් දාන්න පුළුවන්. අපේ ගම, our village. මේ විදිහට my picture කිව්වා වගේ. right. ඔබේ රට, your country. ඔහුගේ අදහස්, his ideas. ඇයගේ සිතුවිලි, her thoughts. උගේ වලිගය, its tail. right. ඔවුන්ගේ දෙමව්පියෝ, their parents. අන්න බලන්න දැන් මේ වචනත් එක්ක තව අර සිංහල විදියටම මේ වචනත් එක්ක තව වචන දාලා අපිට වචන එකකට වඩා එන ෆ්‍රේස් එකක් වාක්‍ය ඛණ්ඩයක් හදාගන්න ලැබෙන පළමු වන අවස්ථාව තමයි මේ. We have discussed a number of lessons so far. අපි මේ දක්වා පාඩම් ගණනාවක් කතා කරලා තියෙනවා. Among them ඒවා අතරින් this is the first time that we can make phrases. මේ තමයි අපිට phrases හදන්න පුළුවන් පළවෙනි අවස්ථාව මේ දක්වා කරපු පාඩම් වලින්. කොහොමද මේ phrase එක හැදෙන්නේ? එක පැත්තක personal pronoun එක our, your, his, her, its, their කියලා. අනිත් පැත්තට දාන්න පුළුවන් නාම පදයක්. දැන් මෙතන අරන් තියෙන්නේ එහෙම my picture නේ. my picture. එතකොට my picture කිව්වේ my කියන්නේ possessive determiner එක, picture කිව්වේ නාම පදය. my picture මගේ පින්තූරය. මගේ පින්තූරය. පින්තූරය කිව්වේ නාම පදය. මගේ කිව්වේ possessive determiner එක.
අන්න ඒ දෙකෙන් එකතු වෙලා තනි ෆ්‍රේස් එකක් හැදුනා. මෙන්න මේ කොටස විතරක් ගත්තොත් එහෙම මේ මගේ පින්තූරය කියන කොටස වාක්‍යයක් නෙවෙයි, වාක්‍යකින් කොටසක්. කොටසට අපි කියනවා ඛණ්ඩයක් කියලා. එහෙනම් වාක්‍ය ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ වාක්‍යයක් නැතුව වාක්‍යකින් කොටසක්. එහෙම වාක්‍යකින් කොටසක් හදාගන්න අපිට ලැබෙන මුල්ම අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. my, our, your, his, her, it's their කියන වචනත් එක්ක නාම පදයක් දාලා අපිට පුළුවන් කෙනෙකුගේ අහවල් කෙනා හරි දෙය හරි ඒ විදියට ඔයාගේ පොත, මගේ පන්සල, අපේ ලොකු හාමුදුරුවෝ, ඇයගේ මව, මේ විදියට අර මේ වචන වලින් එකක් මුලට අරගෙන නාම පදයක් ඊළඟට දාලා මෙන්න මුල්ම අවස්ථාව අපට උදා වෙනවා phrases හදන්න. ඒ ලැබෙන පළවෙනි අවස්ථාවම අපි ප්‍රයෝජනයට ගන්නවා to improve your vocabulary. වචන මාලා වැඩි දියුණු කරන්න. ඒ නිසා ලබන සතියේ ඉඳලා මම අනිවාර්යයෙන්ම ඔබේ පිරිවෙන් සහ පාසල් වල ටෙක්ස්ට් බුක් එකෙන් ගන්නවා පුළුවන් තරම් වචන. ඒ වචනත් එක්ක මේවා එකතු කරලා phrases හදනවා. You have to practice them. You have to learn them, including their pronunciation, meanings and sounds. Sorry, spelling. අක්ෂර වින්‍යාසය, තේරුම සහ ශබ්ද කරන විදිහත් එක්ක තමයි ප්‍රැක්ටිස් කරන්නම ඕන. ඒ නිසා මේ වැඩේ ඉන්නවා නම් ගැලවීමක් නැත. අනිවාර්යයෙන්ම ඔය විදිහට වැඩ ටික කරගෙන යන්න ඕන. අපි එමනම් ඊළඟ එකට යමු. උගේ එකෙන් පස්සේ පේන්නේ නැහනේ. ඉන්න ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ නේද? ඔව් සර්. එතන මේ මම මවුස් එකෙන් පෙන්නන හරියද? ඔය ටික පේන්නේ නැහැ සර්. පොඩ්ඩක් ඉන්න. එතන තියෙන්නේ මෙහෙමයි, මම කියන්නම්. it's කියලා තියෙනවා ITS. it's මේ නෝට් එක මම ආපහු දෙන නිසා ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. හරිද? මේ her ඇයගේ කියන එකකින් පස්සේ it's කියලා තියෙනවා ITS. එතකොට it's කියලා කියන්නේ උගේ, එහෙම නැත්නම් ඒකේ. ඕනනම් ලියා ගන්නත් පුළුවන්. මම ඊළඟට දැන් අනිවාර්යයෙන්ම හෙට හොවා නිදා වෙනකොට මේ සටහන් මේ විදිහටම මීට වඩා තව විස්තර කරලා දෙනවා. හොඳේ? ඊට පස්සේ ඊට පහලින් තියෙනවා there කියලා THEIR. THEIR there. ඒකේ තේරුම් විදියට දීලා තියෙනවා ඔවුන්ගේ, උන්ගේ, ඒ වායේ. ඔවුන්ගේ, උන්ගේ, ඒ වායේ. කොට දෙය කියලා දීලා තියෙනවා. ඒක මම කිව්වේ THEIR එකේ තේරුම ඔවුන්ගේ, උන්ගේ, ඒ වායේ. එතකොට අර මම මුලින්ම දීපු වගුවෙත් තියෙන නිසා, ඒ වගුව මේ වෙනකොටත් ලියාගෙනත් තියෙන නිසා ඒ වගුවේ තුන්වෙනි කොලම් එකේ අර මැද තීරුවේ තියෙන වචන ටික තමයි ඔය මම ඔතන දීලා තියෙන්නේ. ඒ වගුවත් බලන්න ඒකෙත් ඒ ටික තියෙනවා. right, let's go to the next now. right, අපි එතකොට මෙන්න මෙතන දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ මගේ කියන එක. හැබැයි වාක්‍යයක අග නෙමෙයි. දැන් හොඳට හිතන්නකෝ. this is my picture කිව්වා. this is my picture. එතකොට my කියන එක ආවේ වාක්‍ය මැදට. this is my picture කියන එකෙන් තමයි අවසන් වුනේ. එහෙම නැත්නම් එන්න පුළුවන් වාක්‍යයක මුලට my කියන එක. my country is Sri Lanka. එතන වාක්‍ය මුලට ආව my කියන එක. හැබැයි කවදාවත් අපි my කියන එක වාක්‍යයක අගට දාන්නේ නැහැ. වාක්‍යයක අගට දාන්නේ නැහැ. හරිද? අගට දාන්නේ නැහැ. අගට දානවා නම් දාන්නේ mine කියලා. this picture is my නෙවෙයි. this picture is mine. ඒකේ තේරුම මේ පින්තූරය මගේ. අපි කතා කරනකොට කියනවා මේ පින්තූරය මගේ. this picture is mine. කියන්නේ නෑ this picture is my කියලා. this picture is mine. සිංහල තේරුම ගත්තොත් මේ පින්තූරය මගේ.
අපි අර මම යයන්නක් අගට දාලා තියෙන්නේ මගේය කියලා අවසන් කරනකොට මේ විදිය පාවිච්චි කරන බව පැහැදිලි කරන්න. එහෙමනම් මගේ කියලා අපි අවසන් කරන විදිය තමයි මේ මයින් කියලා කියන්නේ. දැන් ඔබ වහන්සේලාට සහ අපේ දරුවන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ මයින් කියන වචනය වෙනුවට මේ පහළ දීලා තියෙන ඕනම වචනයක් මාරු කරලා අලුත් වාක්‍ය හදාගන්න. අලුත් වාක්‍ය හදාගන්න. හොඳයි අපි මයින් වෙනුවට දානවා ours. This picture is ours. මේ පින්තූරය අපේ. මේ පින්තූරය අපේ. බලන්න වාක්‍යයක අගට එනවා නම් මගේ, අපේ, ඔබේ, ඔහුගේ, ඇයගේ, ඌගේ, එහෙම නැත්නම් ඒකේ, ඔවුන්ගේ, උන්ගේ මේ ඕනම එකක් වාක්‍යයක අගට එනවා නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. See, this picture is mine. මේ පින්තූරය මගේ. This picture is ours. මේ පින්තූරය අපේ. This picture is yours. මේ පින්තූරය ඔයාගේ. එහෙම නැත්නම් ඔබේ. This picture is his. මේ පින්තූරය ඔහුගේ. This picture is hers. මේ පින්තූරය ඇයගේ. This picture is its. මේ පින්තූරය ඌගේ. This picture is theirs. මේ පින්තූරය ඔවුන්ගේ එහෙම නැත්නම් එයාලගේ. අන්න ඒ විදිහට අපිට පුළුවන්. එතකොට මේකෙත් මේ පහළම වචන ටික පේන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා. මම අර දීපු වගුවේ 4 වෙනි කොලම් එකේ පහළම තියෙන වචන ටික තමයි මේ දීලා තියෙන්නේ. මම හෙට නැත්නම් අනිද්දා දාන නෝට් එකෙත් මේක මේ විදිහට මීටත් වඩා පැහැදිලිව තව දෙනවා. Then you have been asked to make sentences using the following possessive pronouns. එහෙනම් මෙන්න මේ වචන පාවිච්චි කරලා sentences හදන්න කියනවා. එතකොට අපිට හදන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වාක්‍ය විතරද? No, we can make various sentences, a large number of sentences. අපිට පුළුවන් වාක්‍ය ගණනාවක් හදන්න ඕන තරම් හදන්න පුළුවන් වාක්‍ය. Then Sri Lanka is mine. ශ්‍රී ලංකාව මගේ. ශ්‍රී Lanka is ours. ශ්‍රී ලංකාව අපේ. This school is yours. මේ පාසල ඔබේ. This පිරිවෙන is yours. මේ පිරිවෙන ඔබේ. This teacher is yours. මේ ගුරුවරයා ඔබේ. These ideas are theirs. මේ අදහස් එයාලගේ. This vehicle is hers. මේ වාහනය ඇයගේ. දැන් මෙතන this කියලා වෙන්න ඕනත් නෑ. සර්. ඔව්. කියන්න. මේ සර් මමයි අද ඇතුනේ අලුතින් ඇද්දුනේ මම අද. ඔව් අපේ පොඩි හඳුරු කෙනෙක්ද කතා කරන්නේ. පහුවෙච්ච පන්ති ටික කොහොමද දන්නේ නැහැ සර්? මට පොඩ්ඩක් කියන්න. නෑ. ඔය අපේ පොඩි හඳුරු කෙනෙක්ද ඔව් පුතේද කතා කරන්නේ. ඔව් අම්බලන්ගොඩි. හරි පුතා මේ පොඩි හඳුරු කෙනෙක් නෙමෙයි. නෑ ශිෂ්‍යයෙක්. ඔව් පුතා මේ ඔයා පොඩ්ඩක් මගේ ෆෝන් නම්බර් එක මේ ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් මට එවන්න ඕන WhatsApp අංකය ඔයාගේ. හරිද? මේ නම්බර් එක ලියා ඔව් මේ නම්බර් එකට එවන්න මේ ඔයාගේ WhatsApp අංකය. එතකොට group එකට add කරලා මේ දක්වා කරපු ඔක්කොම ටික එවන්න. හරිද? සටහනක් තියෙනවා. එතකොට අපි හැම පාඩමක්ම රෙකෝඩ් කරලා YouTube එකට දාලා තියෙනවා. ඒ links ඔක්කොම ටික එවන්නම්. 0.71 55යි 25යි 155 තව නම්බර් එකක් තියෙනවා 0.705යි හරි 0.775යි 886යි 406 ඇහුණද සර් ආයි දෙවෙනි නම්බරේ කියන්න සර් ආයි 0.775යි
886යි 406. හරි සර්. right. After this lesson මේ පාඩම ඉවර කරාට පස්සේ මට කෝල් එකක් දීලා හරි එහෙම නැත්නම් ෆෝන් එකට නමත් එක්ක මැසේජ් එකක් එවන්න. එතකොට මේ ගෲප් එකට ඇඩ් කරන්නම් ඊට පස්සේ ඔය ඔක්කොම ටික එවන්න පුළුවන්. හරි. එහෙමනම් අපි දැන් මෙන්න මේක කතා කළා. එතකොට සෙන්ටෙන්ස් එකක වාක්‍යයක අගට අපි මයි දාන්නේ නැහැ. අගට අපි මයි දාන්නේ නැහැ. මයි වෙනුවට අපි අගට දාන්නේ මෙයා නෙවෙයි මෙන්න මෙයා. මයි. mine. This picture is mine. ඕනම වාක්‍යයක අපි අගට my, our, your, his, her, its, their එහෙම නෙවෙයි මෙන්න මේ දීලා තියෙන විදිහට තමයි වාක්‍යයක අගට දාන්නේ අයිතිය ගැන කියනකොට these are the possessive pronouns. These are the possessive pronouns. You can understand. Right, very simple. Right, I'm going to the next because we have a limited time here. Right. Next one. This is the last one. Reflexive pronouns. Reflexive pronouns. In Sinhala, that is called Pratika Sarvanama, but it is not necessary to try to learn that word. Please try to understand how to use them. මෙන්න මේවා පාවිච්චි වෙන විදිහ මතක තියාගන්න බලන්න රිෆ්ලෙක්සිව් කියන එකේ තේරුමම තමන්ම කියන එක. රිෆ්ලෙක්සිව් කියන එකේ තේරුමම තමන්ම කියන එක. තමන්ම කියන එක. එතකොට දැන් මෙතන පේනවා මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ මේ වාක්‍යයේ මුල ඉන්න කෙනාම තමයි අග ඉන්නේ. බලන්න. දැන් මුල ඉන්නවා I මම. අග තියෙන්නේ myself. මුල ඉන්නවා I. අග තියෙන්නේ myself. ඒ කියන්නේ තමන්ටම කරගන්න දෙයක් ගැන තමයි සාමාන්‍යයෙන් අපි මෙහෙම කියන්නේ. ඒ නිසා තමයි අර මේ මං උඩින් දීලා තියෙන්නේ තමන්ටම තමන්වම යනුවෙන් සඳහන් කරන ආකාර කියලා. See, I can do this work myself. මේ වැඩේ මටම කරගන්න පුළුවන්. එතකොට මෙතන සිංහල වාක්‍යයට වඩා චුට්ටක් ඉංග්‍රීසි වාක්‍යය වෙනස් වෙලා තියෙනවා. ඒකත් හොඳට බලලා තේරුම් ගන්න. Myself means here මටම. The next one, I should do this work myself. මේ වැඩේ මමම කළ යුතුයි. right, මමම කියන අදහස තමයි මෙතන myself කියන එකකින් ගන්න. දැන් අපි තව වාක්‍යයක් ගත්තොත් එහෙම මෙතන නැති එකක් I see myself on the mirror. මට කණ්ණාඩියෙන් මාවම පේනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා හිටගත්තට පස්සේ අපිට අපිවම පේනවා. right, මම මාවම දකිනවා. I see myself like that on the mirror. අන්න ඒ වගේ තමන්මයි උක්ත වෙන්නේ. මේ වාක්‍යයේ ප්‍රධානියා වෙන්නේ තමන්මයි. එයා විසින්ම කියන අදහස තමන්ම කියන අදහස තමයි ගන්න. එතකොට see, I have mentioned you, I have asked you to do this. Make sentences using the following reflexive pronouns. මේ දීලා තියෙන ඒවත් පාවිච්චි කරලා ඒ විදිහට හදන්න ඕන. හැබැයි කල්පනාවෙන් කරන්න ඕන. දැන් මෙතන I තියෙද්දි ourselves දාන්න බෑ. ourselves මෙතෙන්ට එනවා නම් මුලට එන්න ඕන we. we එන්න ඕන මුලට. ඇයි? I කියන එකත් එක්ක තමයි myself යෙදෙන්නේ. එහෙමනම් we කියන එකත් එක්ක තමයි ourself යොදන්න පුළුවන් වෙන්නේ. එතකොට yourself කියන එක ගත්තොත් අගට you කියන එක තමයි මුලට ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ දැන් මේකේ මේ දීලා තියෙන පද ටිකේ උක්ත ආකාරය මුලට දාන්න පුළුවන්. දැන් මේකම ගත්තොත් එහෙම we can do this work ourselves. He can do this work himself. She can do this work herself. They can do this work themselves. මේ වැඩේ මටම කරගන්න පුළුවන්.
මේ වැඩේ අපිටම කරගන්න පුළුවන්. මේ වැඩේ එයාටම කරගන්න පුළුවන්. මේ වැඩේ ඒගොල්ලන්ටම කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට. දැන් යට වාක්‍යයත් එහෙමයි. I should do this work myself. We should do this work ourselves. You should do this work yourself. He should do this work himself. She should do this work herself. They should do this work themselves. Like that, we can make sentence. තමන්ටම කියන අදහස. තමන්ම උක්ත වන තැනක. කියන විදිය තමයි අපි මේ reflexive pronoun එකකින් ගන්නෙ. මම පහළ තව දීලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක්. මේක විශේෂයෙන් යෙදෙන අවස්ථා මම අර කිව්වා ඉස්සෙල්ලා වගුවේ පෙන්නලා itself විශේෂයෙන් යෙදෙන තැන් මම කියනවා කියලා. මෙන්න මෙහෙම යෙදෙනවා. Do this work today itself. මෙන්න මේ කහ පාටින් මම දක්වලා තියෙන today itself කියන එකේ තේරුම අදම කියන එක. අදම. See? Today itself. මේ වැඩේ අදම කරන්න අදම. එතකොට ඊට පස්සේ මම තව එකක් කියලා තියෙනවා. Answer all the questions on this paper itself. මේ හරි සමහරට පේන්නේ නැද්ද දන්නේ නැහැ. ගැටලුවක් කරගන්න එපා මම නෝට් එකට එවනවා. Answer all the questions on this paper itself. On this paper itself. සියලුම ප්‍රශ්න වලට මෙම පත්‍රයේම පිළිතුරු සපයන්න. දැන් බලන්න උඩ වාක්‍යයේ do this work today කියලා විතරක් තිබුණා නම් it කියන්නේ itself කියන එක නැතුව මේ වැඩේ අද කරන්න. අදම කියන මේ අවධාරණය කිරීම උනේ itself කියන එක. ඊළඟට මේ ඊගාව එකේ answer all the questions on this paper කියලා නැවතුවා නම් ඒකේ තේරුම වෙන්නේ සියලුම ප්‍රශ්න වලට මෙම පත්‍රයේ පිළිතුරු සපයන්න. එතකොට itself කියලා ආපු නිසා මෙම පත්‍රයේම කියලා යෙදෙනවා. එතකොට අපිට එදිනෙදා ඕන තරම් පාවිච්චි කරන්න වෙනවා. අදම කරන්න. ඔයාම මේ දේ කරන්න. right? අන්න එහෙම කියනකොට අපි දැන් බලන්න itself. එතකොට today itself අදම. I want to go today itself. මට අදම යන්න ඕන. අදම යන්න ඕන. Answer all the questions on this paper itself. මේ පත්‍රයේමයි ලියයි වෙනේමයි ලියන්න බෑ. එතකොට on this paper itself කිව්වේ මේ පත්‍රයේම. එතකොට අවධාරණය කරනකොට අපි ම කියලා අගට දාලා අවධාරණයක් කරනවා නම් අන්න එතනදී අපි itself කියන එක පාවිච්චි කරලා තියෙන examples වලට තියෙනවා. දැන් මෙන්න මේ කොටස ගැන ලොකුවට එහෙම හිතන්න ඕන නැහැ. මේවා අපට ඉදිරියේදී ඕනෑම තරම් එනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ මේ අද කරපු සියලුම දේවල් වලින් අපිට ඊළඟ පාඩමට යද්දි ඕන වෙන ප්‍රධානම එක වෙන්නේ අර my, our, your, his, her, its, their කියන අයිතිය හඟවන ආකාරය. possessive determine ආකාරය මතක තියාගන්න. අන්න ඒක බලාගෙන ඉන්න ඒක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. I'm going to take you to the next. Right. This is the last slide. මේ තමයි අවසාන එක. And here I have given you an activity. දැන් මෙතන මම දීලා තියෙනවා පොඩි activity එකක්. මේවා මම දෙන note එකේ තියෙනවා. Make phrases using the following possessive determiners. මං කිව්වේ මෙන්න මේක තමයි අපට ඕන වෙන්නේ. එතකොට මේකෙන් කියනවා අපි පහත දී ඇති අයිතිය හඟවන තීරක පද යොදා වාක්‍ය ගොඩනගන්න. වාක්‍ය ඛණ්ඩ ගොඩනගන්න. වාක්‍ය කොටස් කරලා. එතකොට මේ අයිතිය හඟවන තීරක පද කියලා කිව්වේ අයිතිය හඟවන තීරක පද කියලා කිව්වේ මෙන්න මේ පද 7. එතකොට මේවට ගලපලා මේ පැත්තේ තියෙන වචන වලින් අපිට මේ බලන්න මෙතන තියෙන possessive determiner. මේ තියෙන possessive determiner මම මාතෘකාව දීලා තියෙනවා. මෙතන දීලා තියෙන noun එක. මේ පැත්තේ තියෙන possessive determiner ඕනම එකක් දාලා ගලපෙන විදිහට මේ පැත්තේ තියෙන නාම පදයක් කරපු ගමන් වචන දෙකක් සෙට් වෙනවා. උදාහරණයක්
my name. අන්න ෆ්‍රේස් එකක් හැදුනා. වචන එකකට වඩා වැඩි. හැබැයි වාක්‍යයක් හැදිලා නැහැ. my name කියන එකේ තේරුමකුත් තියෙනවා. අන්න ෆ්‍රේස් එකක් හැදුනා. ඊළඟට මෙන්න our names අපේ නම් අන්න ෆ්‍රේස් එකක් හැදුවා. මේ බලන්න. your picture ඔයාගේ පින්තූරය. දැන් your activity ඔයාගේ ක්‍රියාකාරකම. his teacher ඔහුගේ ගුරුවරයා. එතකොට their parents ඔවුන්ගේ දෙමව්පියෝ. දැන් මේ පැත්තේ තියෙන වචන ටිකේ තේරුමත් මම නෝට් එකේ දාලා දෙනවා. බොහෝ දේවල් මම මෙතන සරල වචන අරන් තියෙන්නේ පැහැදිලි වෙයි. මෙන්න බලන්න name නම names නම් ඒ තේරුම එන්නේ මේවත් එක්ක ගැලපෙලෙද්දී. ඊළඟට picture පින්තූරය pictures පින්තූර hobby විනෝදාංශය hobbies විනෝදාංශ activity ක්‍රියාකාරකම් activities ක්‍රියාකාරකම්. දැන් බලන්න මීට කලින් පාඩමේදී මම අර උගන්වපු නාම පදවල ඒක වචන බහුවචන ආකාරයව හැදෙන විදිය දැන් මෙන්න අපට ඕනි වෙනවා. බලන්න ඒක වචනෙන් බහුවචනේ හැදිලා තියෙන විදිහ අපි කලින් කතා කරලා තියෙන්නේ ඒකයි. teacher ගුරුවරයා teachers ගුරුවරු. idea අදහස ideas අදහස්. subject විෂය subjects විෂයයන්. parents දෙමව්පියෝ. temple පන්සල. ambition පරමාර්ථය එහෙම නැත්නම් අනාගත බලාපොරොත්තු ගැන අපි කියන්නේ. area ප්‍රදේශය. දැන් මෙන්න මේ කියන වචන වලට ගැලපෙන විදිහට මේ පැත්තෙන් possessive determiner එකක් දදා හදන්න පුළුවන්. මේකෙන් අපිට ඕනනම් phrases 50ක් විතර උනත් හදන්න පුළුවන්. therefore as an activity on your note I will give you this. You will have to make 50 phrases before next day. ගාව දින දවසට කලින් වාක්‍ය ඛණ්ඩයන් 50ක් හදා ගන්න ඕන මෙන්න මේ ටිකින්. ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් මේ වචන ගැන බය වෙන්න එපා. අමාරු වචනේම තියෙනවා දෙනවා. ඔන්න දැන් අපිට අවස්ථාව තියෙනවා මේ වචන වර්ග දෙක එකතු කරගන්න පුළුවන් වුණා කියන්නේ අපිට අවස්ථාව තියෙනවා phrases හදන්න. ඒත් එකම වචනවල තේරුම් ගැන කතා කරන්න. අන්න ඒ නිසා අපිට ඊළඟ දවසේ ඉඳලා ගොඩාක් වැඩ තියෙනවා. කිසි පන්තිය වරද්ද ගන්න එපා. ඉන්නේ නැතුව YouTube එකේ පාඩම බලන එක පුරුද්දක් කරගන්නත් එපා. මොකද ප්‍රශ්නයක් අහනවා නම් අහන්න තියෙන්නේ මේ වෙලාවේ. ඒ වෙලාවට ප්‍රශ්න අහන්න බෑ. ඉතින් යම් විදිහකින් කරගන්න දෙයක් නැතුව පන්තියේ වැළක්ුණොත් විතරක් YouTube එකේ යන ඒ පාඩම බලලා ඊගව දවසේ අනිවාර්යෙන් වෙන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට දිගටම ඒ දවසේ කරගෙන ගියොත් ඉක්මනටම අපිට ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පුළුවන් වෙයි vocabulary එකත් ඒ වගේම grammar ටිකත් කරගෙන අර ටෙක්ස්ට් බුක්ස් වල තියෙන ඇක්ටිවිටීස් වල එතනදී මම පාසල් පෙළ පොතත් ගන්නවා පිරිවෙන් පෙළ පොතත් ගන්නවා. මොකද මෙතන විද්‍යායතන පිරිවෙන් වල වගේම පාසල් වල දරුවෝත් ඉන්න නිසා. right එහෙමනම් the class for today. දැන් මම අදට ක්ලාස් එක අවසන් කරන්නයි හදන්නේ. right, thank you very much for your participation. Right, then if you have any questions you can ask now. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔව් අද වන්තින කඩාය ඔව් මතක තියාගන්න හැම සතියකම අපි බදාදා සහ සෙනසුරාදා මේ පන්තිය කරනවා රෑ 9:30ට. බදාදා සහ සෙනසුරාදා රෑ 9:30ට මේ පන්තිය කරනවා. එතකොට දැන් අද අපි කළා ඊට පස්සේ නැවත සෙනසුරාදා රෑ 9:30ට තියෙන්නේ බදාදා සහ
සෙනසුරාදා සෙනසුරාදා 9:30 රෑ. හරිද? ඔක තමයි ක්ලාස් එක කරන දවස සහ වෙලාව. එතකොට සමහර විට අපිට ඒක මම කියලා තියන්න ඕන කලිනුත් කිව්වා. මොනවා හරි හේතුවක් නිසා විදුලිය ඇන හිතීමක් හරි මොනවා හරි ප්‍රශ්නයක් නිසා යම් දවසක පන්තියක් නොකරුණා කියමුකෝ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවසේ පන්තිය තියෙනවා. දැන් සමහර විට ඒක තාක්ෂණික ගැටලු ප්‍රශ්න එනවා. දැන් මෙහෙම පන්තිය කර ඉන්නකොට විදුලිය නැති වෙලා එකපාරට ක්ලාස් එක එදා දවසේ අතහැරෙන්න පුළුවන් කලාතුරකින්. එහෙම වෙලාවක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නවත්තපු තැන ඉඳන් අපි ඊළඟ දවසට කරනවා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න ඕන නැහැ. ඊළඟට පස්සේ සම්බන්ධ වෙන අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හෝ දරුවෝ ඉන්නවා නම් කරුණා කරලා මට කෝල් කරලා අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා අපි මේ දක්වා කරපු පාඩම් වල සටහන් සහ අර වීඩියෝ රෙකෝඩින්ග්ස් අපි අර මේ රෙකෝඩින් එක දානවා YouTube channel එකේ. ඒකේ link එක එහෙම මගෙන් අරගන්න පුළුවන්. ඒ නිසා මම ඉස්සෙල්ලා දරුවෙක් ආපු නිසා නැවතත් කියන්නේ මේ ෆෝන් නම්බර්ස් වලට ඕන වෙලාවක කරලා මේ දේවල් කරගන්න. 0.71 Right. If you want to take down, then you can. Right, take down. Right, then I'm going to conclude the class for today. Once again, if you have any questions, you can ask. මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. Right. Right, thank you. Then I have to give you මට මැසේජ් එකක් එවලා තියෙනවා නම්බර් එකක් එවලා right මම ඒක ඇඩ් කරගන්නකෝ කියලා තියෙනවා ඇඩ් කරගන්නවත් කියලා ආයෙත් අහලා තියෙනවා ඌ අනිවාර්යෙන්ම ඇඩ් කරගන්නවා අපි මේ chat එකේ messages එහෙමත් save කරගන්නවා මොකද මේ වගේ ඒවා එන නිසා එතකොට මේ නම්බර් එක ඇඩ් කරගන්නම් ගොඩාක් දුරට හොඳයි එහෙම chat එකට මේ message එකක් දාලා නිකම්ම ඉන්නේ නැතුව කතා කරලා කියන එක යම් විදිහකින් දැන් අපි මෙහෙම කර ඉඳි විදුලිය විසන්ධි වෙලා හරි මොනවා හරි වෙලා මේක වැරි වුණා කියලා ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ කතා කරලා ඇඩ් වෙන්න group එකට ගැටලුවක් නැහැ හොඳයි එහෙමනම් ඊළඟට මම දැක්කා එකක් කියන්න ඕන අපි මේ chat එක යූස් කරන්නේ මොනවා හරි වමනා දෙයකට මැසේජ් කරන්න. දැන් මම දැක්කා අද දවසේ ක්ලාස් එක යන අතරෙත් වහන්සේ අපේ දරුවෝ group එකේ ඉන්න අය අතරේ දැන හඳුන ගන්න සැපසනීප අහන්න ඒවට මේ chat එක යූස් කරනවා ක්ලාස් එක යන අතරේ. ඒකෙන් අදහස් කරන්නේ පාඩමේ ඉන්නේ නැහැ කියන එක. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවනම් එක්ක මට කතා කරලා අහන්න එහෙම නැත්නම් මේ chat එකෙන් ඒ ප්‍රශ්නේ දැම්මට කමක් නැහැ සැපසනීප කොහොමද ආවි ගියේ කොහෙද මේ දවස්වල වහිනවද ඒව අහන්න නෙවෙයි අපි chat එක යූස් කරන්න ඕන පන්තිය වෙලාවේ group එකේ ඕන ඒ දේවල් කතා බහ කරගත්තට ඒක මට කමක් නැහැ මම ඒවා කියවන්නේ නැහැ හොයන්නේ නැහැ ක්ලාස් එක වෙලාවට ක්ලාස් එකේ දේවල් sannivedanaya කරගන්න විතරක් Nona, Siluma Dena. Right, Temanam. Thank you very much for your participation. I'm going to conclude the class for today. Right, we will meet again next Saturday at 9:30 p.m. Aban Senasura Alhimanam. Teruvan Saranai, Ayubovan. May the Teruvan Saranai. Good night. Good night. Good night.